ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර හොඳයි සුබ උදෑසනක් සුබ දවසක් විජයග්‍රාහී දවසක් මා පිටවත් ශ්‍රාවකයනි එන්න දැන් වෙළඳ සේවයට මේක තමයි ආසියාවේ පළමු ගුවන්විදුලි මූලස්ථානය ලෝකෙ දෙවෙනි ගුවන්විදුලිය ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඒකට ප්‍රධාන හේතුව තමයි දකුණු ආසියානු රටවල් වලින් මුලින්ම සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ ශ්‍රී ලංකාවට 1928 වසරේ බ්‍රිතාන්‍ය තම රටේ අවුරුදු 28කට වැඩි පිරිමි පාර්ශවයට හඳුන්වා දුන් ඡන්ද බලය ඉන් වසර 3කට පස්සේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ අවුරුදු 18ට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශවයටම හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තමන්ට හිමි පරමාධිපත්‍ය බලය මගින් රටේ පාලකයන් තෝරාපත් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ එතෙන් සිට. මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ පැරණි බව නිසාම මගින් රට තුළ මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. මේ මැතිවරණ සංස්කෘතිය මගින් පුරවැසියන්ට දේශපාලන පරමාධිපත්‍ය බලය ඇවිල්ලා තියෙනවා. ආණ්ඩු පත් කිරීම සහ ආණ්ඩු ගෙදර යවීම සඳහා. තමයි පහුගිය 5 වෙනිදා පෙරේදා දවසේ උදෙන්ම ඡන්දපොළට ගිහිල්ලා කොරෝනා වසංගත අවදානමත් නොතකා රටේ ඉදිරි අවුරුදු 5 සඳහා අවශ්‍ය කරන තීරණාත්මක නිවැරදි තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය කරන ඔබේ පුරවැසි පරමාධිපත්‍ය බලය ඔබ පාවිච්චි කළා. ඒ අනුව මැතිවරණ ඉතිහාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහ බලයක් සමග ජයග්‍රහණයක් ලබා ගත්තා. 3-2ක බලයක් ලබා ගනිමින් මේ ජය තහවුරු කර ගන්නවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ කුළුඳුල් දේශපාලන පක්ෂයක් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. එහෙමනම් ප්‍රිය ශ්‍රාවකයනි රටක් විදිහට මේ ලැබූ ජයග්‍රහණයේදී අපි ඊළඟ පියවර තැබිය යුතු විදිහත් මේ මැතිවරණ ප්‍රතිඵලයේ විශ්ලේෂණාත්මකව විචාරාත්මකව දකින්නත් අද සාර ප්‍රභාගිර අවස්ථාවක් කරගන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි අද මේ සාකච්ඡාව අපි මෙතෙන් සිට ගොඩනගා ගන්නේ. ප්‍රිය ශ්‍රාවක ඔබත් එන්න විලඳ සේවයේ මැදිරියට ඔබට 2695491 දුරකථන විවෘතයි. අපි මේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයාට මේ දේශපාලන හැසිරීම සහ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ හොඳ අවබෝධයක් කියවීමක් දැක්මක් තියෙන ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයා මම ඔබතුමාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබ උදෑසන. ආයුබෝවන් සර්. ඒකම බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මාධ්‍යවේදී හරිත් ගුණවර්ධන මහත්මයාට. හරිත් ගුණවර්ධන මහත්මයාත් දැන් මාධ්‍යය තමයි හොඳින් ඉවතින්නේ. දේශපාලන හුලං හමන අත වේල පහිම දන්නෙත් මාධ්‍ය. ඒක තමයි හොඳින් අවබෝධ කරගත්ත මාධ්‍යවේදියෙක් විදිහටත් දේශපාලන ක්‍රියාවලිය තුල තාම හොඳ අවදීන් සිටින මාධ්‍යවේදියෙක් හිටියත් මම ඔබව හඳුනා ගන්නවා. හරිත් ගුණවර්ධන මහත්මයා ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. ආයුබෝවන්. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයා මේක SMS ජයග්‍රහණයක් නෙවෙයි. ලේසි පහසු ජයග්‍රහණයකුත් නෙවෙයි. මම මුලින්ම දැනගන්න කැමති මේ ජයග්‍රහණය ඔබ දකින්නේ කොහොමද කියලා. ඔව් ඇත්ත වශයෙන්ම සල්පිටි මම හිතන්නේ මේ ජයග්‍රහණය දැන් අපි සෑම මතිවරණයකදීම කවුරු හරි පරාජයටපත් වෙනවා කවුරු හරි ජයග්‍රහණය කරනවා. අර ඔබ කිව්වාගේ මේකේ සුවිශේෂ භාවයක් තියෙන කියන අදහසක් තියෙනවා. නමුත් ඒක අපි නිකන් පුරුද්දට වගේත් කියන හැම මතිවරණයකම පස්සේ බොහොම අති විශිෂ්ට ජයග්‍රහණයක් විජයග්‍රහණයක් එහෙම කතාවක් තියෙනවා අපේ. මේ හැබැයි මේක මම දකිනවා මේ අපේ අද වර්තමානයේ මූණ පාලා තියෙන ජාතික හා මේ ගෝලීය සංදර්භයත් එක්ක අර පෙර පැවතිච්ච මැතිවරණ වලට වඩා සුවිශේෂ භාවයක් මේකේ තියෙනවා. අභියෝගාත්මක භාවයක් මේකේ තියෙනවා. ඒ වගේම මේ මැතිවරණයෙන් තේරීපත් වුණ සමාජ බලවේග, දේශපාලන බලවේග වලට පැවරිච්ච ඓතිහාසික කාර්යභාරයකුත් තියෙනවා ඇත්ත වශයෙන්ම. අන්න ඒකත් එක්ක තමයි මේ ජයග්‍රහණයේ තියෙන ඓතිහාසික
සහ අනාගතමය මේ වැදගත්කම තීන්දුව වෙන්නේ නැත්ත වශයෙන්ම. එතකොට ඒක අනිත් මැතිවරණ වලට ඒක තිබුණ නැත්te මොකද මේ સંદર્ભය තුල නෙමෙයි සිද්ධ වුනේ නැත්ත වශයෙන්. මේ අද අපේ ඉන්න સંદર્ભය. මොකද්ද මේ අද අපේ ඉන්න સંદર્ભය? එකක් ගෝලීය වශයෙන් අපි බැලුවොත් මොකද අද අපිට කිසිම දෙයක්ම ලෝකයේ අනිත් රටවල් හා කලාපීය රටවල් හුදකලා කරලා අපිට කතා කරන්න බෑ ඇත්ත වශයෙන්ම. පහුගිය අවුරුදු විශේෂයෙන්ම අපේ නිදහසෙන් පස්සේ අපේ මේ කියන්නේ පහුගිය අවුරුදු 70 විතර කාලය තුල ලෝකයේ සුවිශේෂ සංවර්ධන ගමන් මගට ප්‍රවිෂ්ඨ වුණා. කියන්නේ අපි නෙමෙයි ලෝකෙම උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තමන්ගේ කාර්මික සංවර්ධන මාදිලිය ඉඳන් මාරු වුණා මුල්‍ය ධනවාදී සංවර්ධන මාදිලියට. අන්න ඒක බොහොම තීරණාත්මක අවස්ථාවක්. දෙවෙනි ලෝක යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු. ඒතොර මේ මුල්‍ය ධනවාදයේ ඉතිහාසය තමයි පහුගිය අවුරුදු 70. ඒතොර මේ මුල්‍ය ජනවාදයට පදනම පෙරුවේ ඇත්ත වශයෙන්ම බෙටන් වුඩ් කියන නගරයේ දෙවෙනි ලෝක යුද්ධයේ ජයග්‍රාහකයින් විසින් අත්සන් කරන ලද බෙටන් වුඩ් ප්‍රඥප්තිය සහ යල්ටා ප්‍රඥප්තිත් එක්ක අනාගත ලෝකයේ ආර්ථිකය සමාජ රාජ්‍ය ව්‍යුහයන් සහ වෙනත් සංවිධාන කොහොම වෙන්න ඕනද කියන එක තීන්දුව වුණා. ඒ අනුව තමයි එක්සත් ජාතීන් සංවිධානය, ජාත්‍යන්තර මුල්‍යාධර අරමුදල, ලෝක බැංකුව මේ සියලුම දේවල් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ ප්‍රශ්න ඒකේ ප්‍රධාන බලවේගයක් විදිහට ඩොලරය කියන එක ලෝකයේ ප්‍රධානම විනිමය මාධ්‍ය බවට පිළිගැනීමට ලක් වුණා. ඒ අනුව අද අපි ගත්තොත් ලෝකයේ සිදුවෙන සියලුම ට්‍රාන්සැක්ෂන් සියලුම ගණදෙනු වලින් 80%ක් මේ මොහොතේ සිදුවෙන්නේ ඩොලර් එක හරහා ඩොලර් එක ඔස්සේ. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ කාර්මික සංවර්ධන මාදිලියේ ඉඳන් මුල්‍ය සංවර්ධන මාදිලියට මාරු වෙලා අති විශාල ආකාරයේ ලෝකයේ සෙසු රටවල් වල ජාතික ආර්ථිකයන් අපි කියමු මේ යම්කිසි ආකාරයකට හසු කරගෙන ඒවා තම ග්‍රහණයට අත්පත් කරගෙන දැවැන්ත ලාභස්කන්ධයක් උත්පාදනය කිරීමක් සිදු වුණා පහුගිය දශක 7 තුල ඇත්ත වශයෙන්. ඒක 2008 හා 2009 ගෝලීය මුල්‍ය අර්බුදයත් එක්කම බිඳ වැටුණා ඇත්ත වශයෙන් මේ මාදිලිය. ඒ බිඳ වැටිලා ඇවිල්ලා ඊට පස්සේ පහුගිය කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේක තවත් උස්සන්න ඕන ඇත්ත වශයෙන්. මේ ප්‍රශ්නේ. ඒ මුස්සන උනාට පස්සේ මේ වෙනකොට ඒ සංවර්ධන මාදිලිය එහෙම නැත්නම් අපි හඳුනන උතුරු ඇට්ලාන්තික සංවර්ධන උපාය මාර්ගය එහෙම නැත්නම් නව ලිබරල් වාදී සංවර්ධන මාර්ගය එහෙම නැත්නම් අර මුල්‍ය ධනවාදී සංවර්ධන මාදිලිය ඒක බිඳ වැටුණා මේ වෙනකොට. දැන් ඒක බිඳ වැටිලා තියෙන්නේ. ගෝලීය වශයෙන්ම බිඳ වැටුණා. එතකොට ලංකාවට මේක කොහොමද අදාළ වුනේ? ලංකාවේ මේ ව්‍යාකෘතිය මේ ප්‍රොජෙක්ට් එකට උරුම කියපු හා ඓතිහාසික වශයෙන් ක්‍රියාත්මක කරපු පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. නව ලිබරල් වාදී. ඒතර එක්සත් ජාතික පක්ෂය විශේෂම 977න් පස්සේ මේ ව්‍යාපාරයේ විවෘත ආර්ථිකය කියන අපේ ජනතාවට තේරෙන්නේ නැහැ. විවෘත ආර්ථික කොහොම හිතන්නේ මේක ආර්ථික විවෘතය ඔක්කොම කරන්න පුළුවන් කියන එක. නමුත් ඒකේ මූල ධර්මයේ වශයෙන් ඒක ආර්ථික මූල ධර්මයේ තිබුණේ අර නව ලිබරල් වාදී. විශේෂම මුල්‍ය කේන්ද්‍ර කරගත්ත ලිබරල්. මෙන්න මේක ඔස්සේ ගෙනාවු ඒ ප්‍රොජෙක්ට් එක ලංකාවේ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ එක පැත්තකින් ඔබ කිව්වාගේ ලංකාවේ නිදහස දෙනා ගැනීමට රටහිතවාදී සහ ඒ වගේම ලංකාව තුල මේ සහ වෙනසක් ඇති කරපු ඒ කියන්නේ ලංකාවේ තිබිච්ච අර සාම්ප්‍රදායික සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතිකයේ මාදිලිය උඩු යටි කරපු ඓතිහාසික ව්‍යාකෘතියක් ක්‍රියාත්මක කරපු නව ලිබරල් වාදය කියන ව්‍යාකෘතිය ක්‍රියාත්මක කරපු පක්ෂය පහුගිය අවුරුදු 70 තුල අඩු වැඩි වශයෙන්. ඒතොර ඒ පක්ෂය මේ මැතිවරණයත් එක්කම තමන්ගේ මං හිතන්නේ ඉතිහාසයේ අත්දකපු ඉතාමත්ම තියුණු හා බොහොම ගැඹුරුම පරාජයටපත් වුණා. ඒ කියන්නේ අදහස් කරන්නේ පක්ෂ පුද්ගලික පරාජයපත් වෙනවා කියන එක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. පක්ෂපත් වුණ පරාජයපත් වුණා කියන්නේ මේ ඒ පක්ෂය ක්‍රියාත්මක කරපු සමාජ ආර්ථික දේශපාලන ව්‍යාකෘතිය බිඳ වැටුණා. ඒක ගෝලීය වශයෙන් බිඳ වැටුණා, කලාපීය වශයෙන් බිඳ වැටුණා සහ අපේ ජාතික වශයෙන් බිඳ වැටුණා. ඒකට සමුගත්. දැන් අලුත් මේ ඡන්දෙන් අන්න එක තමයි කියන්නේ හදේ මේකේ තියෙන ඓතිහාසික වැදගත්කම මෙන්න මෙතනයි තියෙන්නේ. අපි ඒ කියන්නේ එක පැත්තකින් ගෝලීය වශයෙන් මනුස්ස වර්ගයා ඒ තත්ත්වෙන් වෙන තත්ත්වයකට දැන් පරිවර්තන වෙමින් පවතින මේ සංක්‍රාන්ති යුගයක ඒ කියන්නේ මුල්‍ය ධනවාදී ඉඳන් වෙනත් තත්ත්වයකට පත් වෙමින් පවතින. ඒ තත්ත්වෙ මොකක්ද කියන වෙනම කතන්දරයක්. අපි ඒක පස්සේ කතා කරමු ඕනනම්. ලාංකීය ඉතිහාසය තුලත් අර නව ලිබරල් වාදී අර ආර්ථික හා සමාජ ඒකට ආයිබෝවන් කියලා ඒක නිමාවටපත් කළා මේ මැතිවරණය සහ ඊට කලින් තිබිච්ච ජනාධිපතිවරණයත් එක්ක මේ මැතිවරණයත් එක්කම ප්‍රධානම සම්දිස්ථානයක් ඓතිහාසික සම්දිස්ථානයක් නියෝජනය කරනවා මෙන්න මේ ජාතික වශයෙන් එකේ සමු ගැනීම සනිටුහන් කරමින්. මෙන්න මේක තමයි
තමයි මේකේ තියෙන ඓතිහාසික වැදගත්කම මම දකින්නේ පුද්ගල කේන්ද්‍රීයව නෙමෙයි පක්ෂ කේන්ද්‍රීයව නෙමෙයි මේ තියෙන සමාජ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ නැඹුරුව ඔස්සේ නැත්තම් ඒ ඒක ඔස්සේ. ඒතකොට මෙන්න මේක නිසා තමයි අනිත් තිබිච්ච දේශපාලන මොනවද මේ මැතිවරණ වලට වඩා මහ මැතිවරණ වලට වඩා ජනාධිපතිවරණ වලට වඩා මේක සුවිශිෂ්ට වැදගත්කමක් තියෙනවා. මෙන්න ඒකේ තියෙන දැන් තියෙන ඓතිහාසික සුවිශිෂ්ට වැදගත්කම. ඒකේ අනාගත වැදගත්කම තමයි දැන් මේ ඇවිල්ලා ඉන්න පාලක පන්තිය දැන් මේ තීරණ පත්‍රයේ ඉන්න කට්ටිය අනාගත පාර්ලිමේන්තුවේ කට්ටිය විධායක ජනාධිපතිවරයා ඇතුළුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන සමාජ සංවර්ධන මොඩලය මොකද්ද? ඒක කොතෙක් දුරට මේ දුන්න ජනවරමට සමපාත වෙයිද? කොතෙක් දුරට ජනවරම නියෝජනය කරන්න පුළුවන් වෙයිද කියන කාරණේම තමයි මේ දුන්න ජනවරමේ මේ තියෙන විජයග්‍රහණයේ ඓතිහාසික වැදගත්කම තීන්දුවට අපිට පසුව කතා කරන්න පුළුවන්. හොඳ පැහැදිලි කිරීමක් ගෝලීය දේශපාලනයත් එක්ක නව ලිබරල් වාදයේ බිඳ වැටීම දක්වාම මේ ගමන අප විදිහ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයා මේ ඔබතුමා මේ පැහැදිලි කරන්නේ. හරිත් ගුණවර්ධන මහත්මයා ඒ නව ලිබරල් වාදයේ මේ විදිහට බිඳ වැටලා මහා ධනේශ්වර දේශපාලනක පැලැන්තියක්ම මේ මැතිවරණයත් එක්ක එක තැනකදී ලොක්ඩවුන් වෙනවා. මම අහන්න හදන්නේ මෙතුමාගෙන් ආපු වචනයක් මුල් කරගෙන. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තිබිච්ච මොඩලය මොකද්ද? මිනිස්සු හඳුනාගත්ත මොඩලය මොකද්ද? මෙතරම් මහ බලයක් ලබා දෙන්න තිබිච්ච මොඩල් එක මොකද්ද? ඒක මම හිතන්නේ මම පටන් ගන්නම් මේ විදිහට 77න් පස්සේ මේ රටේ තිබ්බ ආණ්ඩු හරියට දවන්ත වෘක්ෂයක් වගේ. ඒ වෘක්ෂේ තියෙන පිළිල. ඒ පිළිල අපේ ගහේ සාරවලන් තමයි ජීවත් වුනේ. මේ පිළිල තමයි ජනවාර්ගයේ පදනමත් බිහිච්ච පක්ෂ. මේ පක්ෂ නැතුව ආණ්ඩු පිටවන්න බෑ කියන මතය අපි මෙච්චර දුර ආවා. 2019 අපි ප්‍රථම වතාවට සැලැස්මක් සහිත નાයකයෙක් පත් කරගන්නවා. 2020 දී අපි සැලැස්මක් සහිත නායකයට 3න් 2ක් සහිත බලයක් අරන් දෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාව තමයි ජනතාව මේ ඒ වගේ එක තීරණයක් අරන් තියෙන්නේ. එක තීරණයක් ගත්තේ. එතකොට මේ ලොකුම දේ තමයි අපි අර මිත්‍යා බිඳ වටනවා. මේ වාර්ගික පදනමත් බිහි වෙච්ච මේ සුළු පක්ෂ නැතුව, ඒ කියන්නේ සුළු පක්ෂ වලට කප්පම් ගෙවන්න නැතුව ආණ්ඩු පිහිටවන්න බෑ කියන එක අපි බිඳ වටනවා. එතකොට මම තාපෙත්තෙන් දකිනවා ගෝඨාභය රාජපක්ෂ ජනතාවගේ පොඩි අමුතු රැඩිකල් නායකයෙක්. ඒ කියන්නේ එතුමා ආරක්ෂක ලේකම් කාලෙත් කරේ ඒ රැඩිකල් වැඩ. ඒ කවදාවත් හිතුවේ නෑ කොළඹ කියන එක ලස්සන කරන්න පුළුවන් කියලා. ඒ ලස්සන කිරීමේ ලැබිච්ච ප්‍රතිඵල තිබුණා. යුද්ධය කියන එක ඉවර කරන්න පුළුවන් කියලා අපි හිතුවේ නෑ. ඒක ඉවර කරලා පෙන්නවා. ඒ හැමදේම ඉතාම සැලැස්මක් සහිතව කරේ. ඒ සැලැස්ම ගැන මිනිස්සුන්ගේ පැහැදීමක් තිබුණා. ඒ පැහැදීමක් තමයි 2019 එතුමාට බලයට පත් කරවන්නේ. ඒ කියන්නේ විශාල කුමන්ත්‍ර ගණනාවක් මැද නඩු පිට නඩු ඇටෙද්දී කියන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම කියන අයගේ නිර්වත ප්‍රදර්ශනය කරමින් සිටියදී එතුමා ජයග්‍රහණය කරනවා. ඊළඟට තව දෙයක් එතුමා යම් විනයක් පෙන්නවා. කිසිම දේශපාලන වේදිකාවක තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂාවෙන් නමවත් කිව්වේ නැහැ. කිසිම මඩ ප්‍රහාර කළේ තමන්ගේ වැඩපිළිවෙල ගැන කතා කරේ. හැබැයි ඒ ආදර්ශයේ මේ පාර්ලිමේන්තු මෙතනදී ගත්තද කියන එක මට ප්‍රශ්නයක් මේ ඡන්දය ලැබු නියෝජිතයෝ. ඊළඟට අනිත් දේ තමයි දැන් අපිට මේ සුසංයෝගයක් තිබ්බනේ. යුද්ධය ඉවර කිරීමේ සුසංයෝගය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඒ යුගයේ තිබුණා. එමේ සුසංයෝගයෙන් දැන් පුටු මාරු වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මෙතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙහෙමයි කිරින් තීන්දුවරන් වැඩ කරන් යනවා. එතකොට අගමැතිතුමා තමයි අපි ඉදපොද මේ අගමැතිතුමා මේ සැරේ දැනගන්න ඕන මර්වින් සිල්ල වගේ මිනිස්සු ඇති වෙන්න ඉඩ නොදිය යුතුයි මේ තමන්ගේ මේ නියෝජන තුල. මොකද වැඩිම ඩැමේජ් එක කරේ ඒ වගේ පුද්ගලයෝ ඒ 2015 ඉරණමට. ඉතින් මෙන්න මේවා දැනගෙන මේ අතීතේ පාඩම් ඉගෙනගෙන ගියොත් අපිට මේ ගමන යන්න පුළුවන්. කියන්නේ අපේ ඉලක්ක කරා යන්න පුළුවන්. මේ වැඩ පිළිවෙල සාර්ථක කරන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ එහෙමයි. හොඳයි හරිත් මහත්මයා. ආචාර්ය ටියුඩර් වීරසිංහ මහත්මයා දැන් ඇත්තටම මේ මැතිවරණයත් එක්ක ශ්‍රී ලංකාව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන එකත් අපි ලෝකෙට පෙන්වුවා.
දැන් මෙවර මැතිවරණ සංස්කෘතියේ පරිණාමයක් අපි දකිනවානේ. පැහැදිලි පරිණාමයක් දකිනවා. අර විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදී තාම දියුණු මැතිවරණ ශිෂ්ටාචාරයක් බවට මේක අපි පරිවර්තනය කරගෙන තිබ්බා මේ පාර. ඒක නොවැම්බර් 16 පටන් ගත්ත එකම තමයි දිගුවක් විදියට දැන් මේ නැවත අපිට ඇවිල්ලා තියෙන්නේ. මම ඔබතුමාගෙන් අහන්න හදන්නෙත් ආචාර්යතුමා රට මාස 3-4ක් ලොක්ඩවුන් කරලා තියෙද්දි මෙච්චර බලයක් ගන්න පුළුවන් ආණ්ඩුවකට. ඒ කියන්නේ රටේ ප්‍රශ්න ඕන තරම්. එහෙන් කොරෝනා වසංගත එනවා. මෙහෙන් තව ප්‍රශ්න එනවා. මෙවැනි ප්‍රශ්න හුඟක් තියෙද්දි තමයි රට ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවකත් තමයි කොරෝනා පිළිබඳ අවධානමක් රටේ පවතින වෙලාවක තමයි 3-2 බලයක් ලැබෙන්නේ. මෙච්චර ප්‍රශ්න ඇතුලේ මිනිස්සු දැක්ක මොඩලය මොකද්ද? දැන් මම අහන්නේ ඔබතුමාගෙන්. ඒක ඔබතුමා කිව්වා අර මොඩලය පරාදයි දැන් තියෙන පොදු ජන පෙරමුණේ මොඩලය කියලා. එතකොට මේ තරම් රටේ ප්‍රශ්න තියෙද්දි පොදු ජන පෙරමුණේ තිබිච්ච මොඩල් එක මොකද්ද මිනිස්සු ආකර්ෂණය කරගන්න? ඔව් එතකොටම සල්පිටේ මේ හරිත් කීපයකටම රචනයක් කියන්න අවශ්‍යයි. ඔබ බොහෝ වැදගත් අදහසක් ඉදිරිපත් කළා. මේ අර පුටුමාරු ඒ කියන්නේ දැන් ගෝඨාභය මහින්ද රාජපක්ෂ. දැන් මේක බලන්න කොච්චර මේ මම ජාත්‍යන්තර උදාහරණයක් මතු කරලා හදන්නේ. දැන් රුසියාවේ පූටින් හා මෙද්වෙදෙව් අගමැති ජනාධිපති අගමැතිතුමා. පහුගිය අවුරුදු 10-20 තුල 2000 වර්ෂේ ඉඳන් ඒක සිද්ධ වුණා. ඒ වුණේ මොකද ඊට කලින් රුසියාවේ යෙල්සින් පාලනය ගොර්බචොව් පාලනය පටන් ගත්ත 80 දශකයේ මැද භාගයේ ඉඳන් යෙල්සින් පාලනයනකොට රුසියාව අපේ යහපාලන ආණ්ඩුව අන්තිමට ගෙනකොට අපේ රට වෙලා තිබිච්ච තත්ත්වයටත් පල්ලෙහා තත්ත්වයට වැටලා තිබුණේ රුසියාව. තුට්ටුවකට ගණන් ගන්න නැති මහා ලෝක බලවතෙක් ඊට අවුරුදු 10කට කලින් තිබිච්ච මහා ලෝක බලවතා ඇමරිකාවත් එක්ක විතරක් ගණන් දිනු කරන්න පුළුවන් තත්ත්වෙ තිබිච්ච බලවතා තුට්ටුවට ගණන් නැති තුන්වෙනි ලෝක රටක් බවට පරිවර්තනය වුණා. කෙටි කාලයක් ඇතුළත සිදු වුණා. එතකොට ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ ඒකෙන් ගැලවෙන එක 2099 ඉඳන් පූටින් ඇතුළු මෙද්වෙදෙව් කියන ජනාධිපති හා සුසන්යෝගයේ විසින් බාර අරගෙන මේ දක්වා ගෙනල්ලා මේ වෙනකොට ගෝලීය වශයෙන් සියලුම අර්බුද වලට මැදිහත් වීමේ සහ එහෙම නැත්නම් අද අපි කියන අර ගෝලීය මුල්‍ය ධනවාදය හා කාර්මික ධනවාදය හා පශ්චාත් ධනවාදයේ සියලුම අභියෝග තුලනාත්මකව ඒවට මූල දෙමින් සියලුම ජාතික රාජ්‍යයන් වල සුරක්ෂිතතාවය හා ස්වාධීනත්වය තීරණය කිරීමේ ප්‍රධාන ගෝලීය බලවේගය නියෝජනය කරන භූමිකාවක් දරන රටක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ආපහු වර තත්ත්වෙ වෙනස් රූපයක් අත්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ අර සිසිලිදුවගේ තිබුණ තත්ත්වය. මම කියන්නේ මේක ගැන උත්සාහ කරා. ඒතර වැදගත් කාරණේ මේ අර කිව්වේ මේ දෙන්න අතර එක. එහෙනම් පෞල් ප්‍රශ්න කියන එක නෙමෙයි මෙතන මේ කියන්නේ. පෞල් දැන් මේ ඒ කියන්නේ දැන් මේ පුද්ගලයන් නියෝජනය කරන්නේ නම හෝ පෙළපත් නාමය හෝ පෞල් නාමය හෝ ලංකාවේ කොහින්ද මේගොල්ලෝ ආව කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ අද වර්තමානයේ. අද වැදගත් වෙන්නේ මේගොල්ලෝ මේ රාජ්‍ය ක්‍රියාවලිය තුල ආර්ථික ක්‍රියාවලිය තුල සමාජ බලවේග තුල මේ දරන කාර්යභාරය කරන කිව්වාගේ කරන කටයුතු. අන්න ඒක අනුව තමයි තේරෙන්නේ. අද ලෝක පුරවැසි භාවයේ තීන්දුව වෙන්නේ නැත්ත වශයෙන්ම එයාගේ උපතින් හෝ තැනින් නෙමෙයි. එයාගේ ෆන්ක්ෂන් එකත් එක්ක. එයාගේ කාර්යභාරයත් එක්ක තියෙන. අද ලෝකේ අනිත් ලැබිලා තියෙන තත්ත්වය. කියන මම කියන්නේ පළවෙනි කාරණේ ඒක බොහොම වැදගත්. අපි නව දේශපාලන චින්තනයකට යනවා අපි අනිතෙන්ට එන්න ඕනේ. ඊළඟ දැන් සල්පිටිය හපු අනිත් වැදගත් ප්‍රශ්නේ තමයි එහෙවට දැන් ඔබ අර කලින් අපි පහුගිය අවුරුදු 70 තුල සමස්තයක් විදියට 77න් පස්සේ පහුගිය අවුරුදු 40 තුල ගත්තොත් ඒ ක්‍රියාත්මක කරපු අර සමාජ ආර්ථික සංවර්ධන මොඩලය. එහෙම නැත්නම් රාජ්‍ය ගොඩනැගීමේ මොඩලය, ඒ සංස්කෘතික මොඩලය ඕන විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකේ මූලික හරය තමයි අර උතුරු ඇට්ලාන්ටික අර අපිට අනුගත වෙනවා නම් ඒක යටත් විජිත ධනවාදී යටත් විජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තිබුණා. යටත් විජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තිබුණා. ඒ කියන්නේ අපිට වුණ විදිහට තීන්දුව ගන්න පුළුවන් වුණේ නෑ ඒක. ඒ ඔක්කොම මැදිහත් වුණා. ඒ විවිධ විදිහට මැදිහත් වුණා. බොහොම සංකීර්ණ විදිහට මැදිහත් වුණා. ආර්ථික වශයෙන් දෘෂ්ටිවාදී විදිහට අපි කියන්නේ soft power, ඒ කියන්නේ මෘදු බලය වෙනත් බලපෑම් මෘදු බලය විදුනේ විසිදුනා. ඒතකොට දැන් ඒ මොඩලේ එක පැත්තකින් අර මං කියන්නේ අර ගෝලීය වශයෙන් බිඳ වැටුණා ඒක. බිඳ වැටුණා. ඒතකොට බිඳ වැටුණාට පස්සේ දැන් අපේ රට තුලත් දැන් ඒක බිඳ වැටුණා. නමුත් අර යහපාලන ආණ්ඩුව ඒක නැවත ඒකට පණ දෙන්න පුළුවන් තරම් උත්සාහ කළා. ඒ උත්සාහ කිරීමේ අවසාන ප්‍රයත්නය දැන් මේ මැතිවරණයේදී නියෝජනයටපත් වෙලා අර ඊටාත්ම බොහොම කේජනීය විදිහට පරාජයට අත්පත් වුණා. ඒකේ පුද්ගල ප්‍රශ්නේ කොහොර පක්ෂ කැඩීම් ප්‍රශ්න නෙමෙයි මෙතන ගැටලුව ඇත්තවද. දැන් හුඟක් විතර මේ පක්ෂ කැඩීම් හින්දා මේ පරාජයටපත් වුණා. එහෙම නැත්නම් මේ පුද්ගලයන් හින්දා මේක වුණා. ඒක තව මේක සාධකයක් විතරයි. ප්‍රධාන සාධකය අතනයි තියෙන්නේ.
අන්න ඒක වසන් කරන්න හදන හුඟ දෙනෙක් මේක මේ අර මොකද සමගි බලවේගය අයින් වෙලා මේක මෙහෙම මෙතන ප්‍රධාන කාරණේ තියෙන්නේ මේකොල්ලෝ ක්‍රියාත්මක කරපු මේ මොඩලය අර්බුදයට ගියා. ඒ ආර්ථික ප්‍රතිපත්ති අර්බුදයට ගියා. තවදුරටත් ඒකට ශක්තියක් නෑ රටක් ගොඩනගන්න. රටක් ආරක්ෂා කරන එකට ශක්තියක් නෑ ඒකට. මෙන්න මෙතන දැන් මේ නිසා ඔබ කිව්වා වගේ දැන් අපි තියෙනවා අලුත් අභියෝගයක්. ඒක තමයි මේ පත්වෙච්ච පාර්ලිමේන්තුවට කලින් පත්වන මේ ජනාධිපතිවරයා ඇතුළු මේ ලාංකීය ජාතික රාජ්‍ය ඉදිරියට ගෙන යාමට වඩාත්ම යෝග්‍ය මොඩලය මොකද්ද? ආර්ථික මොඩලය, රාජ්‍ය ගොඩනගන්න ඕන මොන ආකෘතියට අනුවද, අධ්‍යාපනය, ශික්ෂණය, මේ සියලුම අර කිව්වාගේ විනය මේ ඔක්කොම සකස් වෙන්න ඕන මොන විදිහකටද කියන පිළිබඳව අපිට කතා කරන්න සිදු වෙලා තියෙනවා. මෙතෙක් බලයට පත්වෙච්ච ආණ්ඩු මේ අසාර්ථකුන්නේ අය ආචාර්යතුමනි අපි දන්න විදිහට බොහෝ ආණ්ඩු අසාර්ථකයි නිදහසෙන් පස්සේ පත්වෙච්ච ආණ්ඩු අසාර්ථකයි අසාර්ථක වුණේ. ඊට පස්සෙම මේ සල්පිටේ මේ එකක් තමයි මම හිතනවා මේ ඒ පත්වෙච්ච ආණ්ඩු අර අපි කිව්වාගේ එකක් අපේ රාජ්‍ය ක්‍රියාවලිය අතින් ගත්තොත් මහජනතාව දසලක්ෂ සංඛ්‍යාත ජනතාව එහෙම නැත්නම් අපේ විවිධ ජන වර්ග නියෝජනය කරන මේ අනන්‍යතා නියෝජනය කරන මේ අයගේ සහයෝගීය සම්බන්ධතාවයේ රාජ්‍ය ක්‍රියාවලියට ලබා ගැනීම අපොහසත් වුණා. ඒ නිසා රාජ්‍ය ක්‍රියාවලියෙන් පුදුමාකාර විදිහට ජනතාව දුරස්ත වුණා පාලක පන්ති. නිලධාරි පන්ති. ඒක නිකන් කෙනෙකුට විරුද්ධ පන්තියක් බවට පරිවර්තනය වුණා. හැම වෙලෙම. එහෙම තමයි ආව එළියට. පාරවල් වලට එන්නේ ඔක්කොට එන්නේ නිකන් පාලක පන්ති නිකන් මාරාන්තික මේක රාක්ෂික විදිහට තමයි පාලක පන්ති. ඒ විදිහ දුරස්ත භාවය වුණාට මොඩල් එක නිසා මේක උනේ. ජනතාවෙන් ඈත් වුණා. මේකින්ද දාරන ඊළඟට ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන ආර්ථික මොඩලේ. ඒ ආර්ථික මොඩලේ නිසා ජනතාව වේගෙන් අර පාලක පන්තියේ සහ ඒ ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලබන සීමිත පන්තික වත්කම් හායේ තියෙන ධනය අවුරුද්දෙන් අවුරුද්ද වර්ෂයෙන් වර්ෂය වර්ධනය වුණා. දසලක්ෂ සංඛ්‍යාත මහ ජනතාවක එන්න පල්ලෙහාට වැටුණා. ඒ හින්දා ඒ ආර්ථික මොඩල් එකට ඒ ආකෘති ඒ සංකල්පය මේකට හැකියාවක් තිබුණේ මේ ජනතාව මේ ජනතාවට අවශ්‍ය කරන්නේ සෞභාග්‍ය ඒ තියෙන ආර්ථික ඒ වර්ධනය ලබා දෙන්න. ඒ හින්දා ජනතාව හා ඒ ආර්ථික මොඩලේ අතර මහා දැවැන්ත පරස්පර පායක් තිබුණා. ඒකත් එක හේතුවක් වුණා මේ හැම එකක් අනිත් එක අපි ගණන් කරන විදේශ ප්‍රතිපත්ති. ඒකත් අනිත්වත් එක්ක ගහලා තියෙනවා. මෙන්න මේ කාරණා නිසා මොකද උනේ හැම ආණ්ඩුවකටම සිද්ධ වුණා බොහොම කෙටි කාලයක් තුළදී සමුගන්න. මොකද ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ වෙන ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය විසඳෙන්නේ මහ ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි. අර පොලිටිකල් ක්ලාස් එකේ අර දේශපාලන පන්ති ප්‍රශ්න විසඳගන්න ඇත්ත වශයෙන්ම. ඒක තමයි දිගටම ක්‍රියාත්මක. දැන් මේ දුන්න ජනමතයෙන් මං හිතන්නේ ඒකටත් යම් කිසි අනුතුරු ඇඟවීමක් කරනවා. ඒ කියන්නේ තවදුරටත් එහෙම යන්න බැරිය කියන එක. තවදුරටත් එහෙම යන්න අවස්ථාවකුත් නැහැ ඇත්ත වශයෙන්ම. එහෙම යනවා කියන එක දැන් ඇවිල්ලා තියෙන්නේ පන්ති අතර ප්‍රශ්නයක් විදිහට නෙමෙයි. දැන් මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. තවදුරටත් එහෙම ගියොත් ඒක සමස්ත ජාතියෙම සමස්ත රටේම බිඳවැටීමක් බවට. සමස්ත රටම වෙනත් බලවේග වලට ග්‍රහණය කරගැනීමේ තත්ත්වයට පරිවර්තන. ඒ නිසා මේකේ තියෙන ඓතිහාසික වැදගත්කම නොතනයි තියෙන ඊළඟ දෙවෙනි අපි කියන කාරණේත් එක්ක බලනකොට. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ අනාගතයේදී මේ අලුත් මේ රජයට අවශ්‍ය වෙනවා නව මොඩල් එකක්. ඒ මොඩල් එක සමහර දැන් අපි මෙතෙක් ක්‍රියාත්මක නොවිච්ච ඒවාක් වෙන්න පුළුවන්. කොහෙවත් චීනේවත් රුසියාවේවත් ඇමරිකා එක්සත් ජනපදයේ කොහෙවත්. අන්න ඒක අපේ අර ඔබ කියන වගේ අපේ ජනතාවගේ හද පටලින් නගා ගන්න ඕනේ. මිනිස්සුන්ගේ හද ගැස්මෙන් නගා ගන්න. මිනිස්සුන්ගේ සංස්කෘතියක නිර්මාණය. අපේ මානව ද්‍රව්‍යයෙන් අපේ හියුමන් රිසෝස් මේගොල්ලෝ අපි ඒක නිර්මාණය කර ගන්න ඕන දෙයක්. අන්න ඒකට තමයි අර ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ. ප්‍රබුද්ධ විධායකයෙක් අවශ්‍ය වෙන්නේ. විධායක අත්‍යවශ්‍ය සාධකයක්. තාමත් විධායකෙන් තොරව මට නම් අපේ රාජ්‍ය ගැන හිතන්නත් බෑ. මේ අපේ රට ඒක මේ පුද්ගල ප්‍රශ්න නෙමෙයි. ඒ අපේ පෙරදිග සමාජයේ මූලික නියමයක් ක්‍රියාත්මක වෙනවා එතනත් වශයෙන්. ඒක දැන් බලන්න දැන් අපේ පෙරදිග රටවල් ඔක්කොම හිතන්නේ නෙමෙයි. පහුගිය අවුරුදු 300 තුල යුරෝපයේ ක්‍රියාත්මක කරන බලය බෙදීම කියන මේ ඔය විධායක ව්‍යවස්ථාදායක අධිකරණය කියන එකෙන් බලන්න අද ලෝකේ ඕනම රටක් අරගෙන ඔය බල ත්‍රිත්වයෙන් විශේෂයෙන් ඔය විධායකයා ව්‍යවස්ථාදායකින් එකක් ප්‍රමුඛ වෙනවා. මේ තුනම සමාන විදිහට කොහොත් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කරන්න මේගොල්ලෝ රාජ්‍ය මූලධර්මයට ප්‍රතිවිරුද්ධ වෙනවා ඒක. රාජ්‍ය භෞමික අඛණ්ඩතාවයේ බිඳවැටීමක් වෙනවා ඒක. අනිතරේ සමස්ත වුණාම මේ දුර්වල වීමට හේතු වෙනවා. එන්නේ මේ ගැනත් අපි පසු කතා කරමු. සවිස්තර මොකද්ද අපිට ක්‍රියාත්මක කිරීම ඉදිරියට අවශ්‍ය කරන ප්‍රතිපත්තිය මොකද්ද කියන්නේ. හොඳයි ආචාර්යතුමනි. අර ඔබ මේ පුටින් ගැන මතක් කරපු නිසාම ඉස්සර කතාව තිබ්බේ අපිටත් හිටියා නම් හොඳයි පුටින් වගේ නායකයෙක් කියලා. දැන් හැමෝම කියන්නේ මේ අපිට හිටියනම් හොඳයි ගෝඨ වගේ නායකයෙක් කියලා. රටවල දැන් මේ කතා කරන තත්ත්වය දැන් මේ තියෙන දැන් ලෝකේ යුරෝපේ රටවල කතා කරනවා. යුරෝපේ රටවල තමයි යුරෝපේ රටවල කියන්නේ අපි මෙතෙක් කතා කළේ පුටින් වගේ නායකයෙක් හිටියනම් හොඳයි කියලා. දැන් ලෝකේ කතා කරන්නේ ගෝඨ වගේ නායකයෙක් හිටියනම් හොඳයි අපිටත් කියලා තමයි කියන්නේ. එහෙම තත්ත්වයකට ඉතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර ඔබතුමා කිව්වා මේ
බලයට පත්වෙච්ච ආණ්ඩුව සමහර අවස්ථාවලදී අසාර්ථක වෙන්නේ ප්‍රධානම හේතුව තමයි මේ ජනතාවගෙන් දුරස්ථභාවය. ඒක ඇත්ත අපිට හොඳින් පේනවා. හැම අවස්ථාවකදීම හරිත් මහත්මයා මේ පුරවැසියා කියන්නේ කවුද කියන එක හඳුනා ගන්න නැතුව තමයි ආණ්ඩුව වැඩ කළේ. ඒතකොට දුරස්ථභාවයක් ඇති වුණා. ඒ නිසාම තමයි පුරවැසියාට ඕනම ඡන්ද ගුණ්ඩුව රවට්ටන්න පුළුවන් කියලා පහුගිය කාලේ අපි හිතුවේ. අරවා දෙන්නම් මේවා දෙන්නම් පඩි වැඩි කරන්නම් දීමනා දෙන්නම් එහෙම කියලා පුරවැසියාව රවට්ටන්න පුළුවන් කියන තැනක අපේ රටේ දේශපාලන පක්ෂ හිතාගෙන හිටියා දේශපාලඥයෝ හිතාගෙන හිටියා. ඒ එක්කම ඊළඟට තමයි රට ජාතිය ආගමට දෙස් දෝල් තියලා ඕන කුණු කතාවක් කියලාත් ඡන්ද ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. මොකද පුරවැසියා මෝඩය බවට පත් කළා හිටියා. හැබැයි හරිත් මහත්මයා මෙවර ඡන්දේදී අපි එහෙම දෙයක් නෙමෙයි දකින්නේ. පුරවැසියා හරි සබුද්ධික පුරවැසියෙක් බවට පත් වෙලා තියෙනවා. අර කියන ඡන්ද ගුණ්ඩෝට රැවතුනේත් නැහැ. හරියටම කියනවා නම් පුරවැසියා කියන්නේ රටේ සියලු වටිනාකම් වල කැඩපත කියන එක මෙවර ඔප්පු කළා. මේක ඔබ දකින්න කොහොමද? මම උතන යන්නේ මේ පුංචි කතාවක් තියෙනවා මේ ආචාර්ය ටියුඩර්ස්ගේ බොහොම ලස්සන කතාවක් කව මේ පුටින් ගැන. පුටින්ට කලින් හිටිය ගෝර්බචොව් කරේ රුසියාව ධනවාදයට හුරු කරවපු එක. එතකොට එම කාර්යම තමයි 2015 පත්වෙච්ච අපේ යහපාලන ආණ්ඩු කරත් අපේ කියන්නේ ඉතාම දීන තත්ත්වයට අපේ රටේ ජනතාව පත් කරපිය තමයි කරේ. එතකොට මේ 2015 තීන්දුව මොකද්ද මේ ඡන්දයගෙන මේ මෝඩයව නෙමෙයි අපේ. 2015 පරාජය කරන්න මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ රිද්දන්න. ඒ රිද්දීම සීමා ඉක්මවා ගියා. ඒ සීමා ඉක්මවා ගිහින් තමයි ඒ රජය පරාජයට පත් වුනේ. ඊළඟට 2015 පත් කළේ කවුද? රජේ රටට එපිටින් හිට බලවේග විසින් තමයි එම රජය පත් කරේ. රට ඇතුලේ බලවේග නෙමෙයි. රට එළියේ ඉඳන් තමයි විදේශ වලදී බලවේග ක්‍රියාත්මක පත් කරේ. ඒතකොට 2019 පත් වෙන්නේ රට ඇතුලේ බලවේග විසින් පත් කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. මේක ගොඩාබි ජනතෘත්වවා වගේම මේ බලයට පත් කරලා රටේ ඇතුළත බලවේග වල ජයග්‍රහණයක් එක. ඒ අය මේ දැන් මම මෝඩියෝ නෙමෙයි කියන්නේ මෙහෙමයි. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනතුමා බලයට පත් වෙන්නේ කිසිම සුළු ජාතියක කප්පම් කරුවට කප්පම් ගෙවන්නේ නැතුව. සුද්ධ වූ ජයග්‍රහණයක් එක. එතකොට එතුමාට මොකද ඇමරිකන් කාර්යක්‍රම චෝදනා කළා. කොච්චර ඊටපස්සේ නඩු පිට නඩු දාලා එක්කම කරා. ඒ කිසි දෙයක් එතුමා නවත්තන්න බැහැ. ඊළඟට මොකද වෙන්නේ? 2020 දී දැන් දැනගත්ත මේ යන ගමන මේකයි කියලා. ඒතකොට විපක්ෂයෙන් මොකද ගිරාව මේක? ගෝඨාභය මහත්මයාත් එක්ක වැඩ කරන හොඳම නායකයා මම කියලා. විපක්ෂෙක් ගිරා. කියන්නේ මහින්ද මහත්තයානේ මම තමයි මෙයාට ගැලපෙන්නේ නායකයා. නමුත් ජනතා මෝඩයා වුන්නේ නැහැ. ජනතාව දැනන් හිටියා ග්‍රාමසේවක රජ කරා වගේ නෙමේ අන්දිර රජුරුත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා තමයි ඒ තීරණය නිවැරදි තීරණයක් දුන්නේ මේ වෙලාවේ 3-2 බලයක් දුන්නේ. හැබැයි ඒ බලය අරගෙන මේක පාවිච්චි කරන එක ගැන ඒ නායකයෝ දැනගන්න ඕන. හරියට නිවැරදිව තීන්දුව අරන් කර නැත්තම්. කියන්නේ මේ රටේ හදන් තියෙන පුංජිම තැන හදන් තියෙන අපේ රටේ. අපි තාමත් ටොපි කොලේ බිස්කට් මේ බස්කට් ටිකට් එක පාඩු විස්කරන જાතියක්. අපි එහෙම જાතියක් නෙමෙයි මේ අපි තාම විනයක් දැඩි විනයක් සහිතව හිටපු දැඩි හැදියක් සහිතව જાතියක්. අද අපිට මොකක්ද වෙලා තියෙන්නේ? ඉතින් අපි අපේ තුලින් මේක හදා ගන්න ඕනේ. එතකොට අපි හැදෙන්නේ නැතුව ආණ්ඩුවට මේ හැම එකම හදන්න බෑ. කුණු ගොඩ ගහන රටක් නෙමේක. කුණු ගොඩ ගහන රටක්. එතකොට මේ එතනින් නම් මේ පුංචි දේවල් දැන් පටන් ගන්න මේ සෞභාග්‍ය සාසම ක්‍රියාත්මක කරන අමතරව අපි බොහෝ දේවල් තියෙනවා හදා ගන්න. විශේෂයෙන්ම මේ විනය මෙතන තමයි විනය කියන ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් අර බලවත් චරිතයක් ජානපේ තනුතුනින්ද මේ විනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එන්නේ කිසිම කියන්නේ වැරද්දක් නොවෙන්න කටයුතු කළ යුතුයි. එතකොට මේ අපි යම් පොරොන්දු මාලාවක් දීලා තියෙනවා. ඒ පොරොන්දු මාලාව සාක්ෂාත් කරගන්න අඩුපාඩුකම් වෙන්න පුළුවන්. සමහරට කරන්නේ පරාජික ප්‍රශ්න ඇවිල්ලා වෙනස්කම් වෙබි හරි අපි ඉස්සරහට යන්න ඕන. ඒ කරන්න මෙහෙවන්න පුළුවන් හොඳ නායකයෙක් ඉන්නවා. එතකොට ඒ නායකත්වයට කැබිනට් එකෙන් සහ ඒ පාර්ලිමේන්තු සමාජිකයන්ගේ සහයෝගය ලැබිය යුතුයි. ඒගොල්ලොන්ගේ වෙන ගමන් යන්න ගියොත් අපිට මේ ගමන යන්න බැරි වෙනවා. ඉතින් මෙතන ඒ කාර්ය ගැන හොඳ මේ දැඩි අවධානයක් ඉන්නවා. ඊළඟ තමයි මේ රජයේ ගන්න ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක වෙන්නේ රජයේ සේවකයෝ හරහා. එතකොට විශේෂ සොයාබැලීම කරන්නේ මේ හරිය මිනිස්සු පත් කළා. අපි දැන් පාර්ලිමේන්තුවට මම තාමත් කැමති මේ පත් සමහර අය ගෙදර යවුවා නම් මේ සැරේත්. ඒ කියන්නේ ජනතාව එකපාර බුද්ධිමත් වෙන්නේ නැහැනේ. නමුත් හිතුවට වඩා ජනතාව බුද්ධිමත් වෙලා තියෙනවා. නමුත් අනිත් දේ තමයි වහාම මේ මැති වෙන ක්‍රමයේ සංශෝධනයට යා යුතුයි. ඒක ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනවා. ඒ කියන්නේ මේ විශේෂම මනාප බලපොරේ. දැන් ඔබ දකින්න ඇති පාරේ ඡන්දේ දවසෙත් මේ තමන්ගේ අංකේ ගහපු පොඩි මේ
අඟලේ කොල කෑලි පාර විසිකලා දිරද මේ ඡන්ද ඉල්ලන මිනිස්සු කොච්චර මෝඩයෝද කියලා පෙන්නන එකෙන් මිනිස්සු ගෙදර බහින ඡන්ද කාඩ් පත අරන් තීරණේ අරන් ඉවරයි. තීරණේ අරගෙන ඊට බහින අරක දැකලා දෙන්නේ නැහැ. එහෙම මෝඩයෝ රැලක් නම් ඡන්ද ඉල්ලන්නේ. හැමෝම නෙමෙයි කරේ. ඒ කරපු මේ ක්‍රමයේ මේ මිනිමරා ගන්න මනාප ක්‍රමයේ අහසු වෙලා සැබෑ ජනතා නියෝජනයක් කියන ක්‍රමයකට අපි යන්න වෙනවා. ඒක හොඳ ශක්තිමත් ආණ්ඩුව වලටත් ඒකේ මම කියන්නේ මේ දැන් මොකද JR 77 ගේන්නේ සදහටම UMP ට බලේ ඉන්න පුළුවන් කියලා හිතලා තමයි ව්‍යවස්ථාව ගේන්නේ. මොකද ඒගොල්ලෝ 47 බලන් ආව UMP ලැබිච්ච ඡන්ද ප්‍රතිශතය. ඒගොල්ලෝ විපක්ෂයට ගිය අවස්ථාවලත් ප්‍රතිශතයක් වශයෙන් UMP දීලා තිබුණේ. ඒකට ඒකට තමයි ඔය ව්‍යවස්ථාව ගෙනාවේ. නමුත් ඒක එහෙම සාර්ථකුන්නේ නැහැ. අපි කරන්න ඕනේ ඒක නෙමෙයි. අපි සාධාරණ ශක්තිමත් ආණ්ඩුවක් බලයට පත් වෙන්න පුළුවන් හොඳ මැතිවරණ ක්‍රමයක් හදාන්න නැත්නම් වැනි යන්න බෑ අපිට මේ ගමන. අපි මෙතෙන් සිට එමතුම් සඳහා වෙලා වෙන් කරනවා. ඔබට ආයිබෝවන්. ආයිබෝවන්. මම රේඩියෝගේ ශබ්ද පොඩ්ඩක් අඩු කරන්න මහත්මිය අඩු කරන ගමන් කතා කරන්න. හරි. මම රාගමින් කතා කරන්නේ. මට කියන්න ඕනේ ඇත්තටම දැන් මේ නැතිතුමා කිව්වා මේ විනයක් තියෙනවා පාර අපිරිසුදු කරන බල මම මේ ළඟදී උග කාලයකට පස්සේ මම පිළියන්දල ටවුමට ගියා. අලුත් බස් ස්ටෑන්ඩ් එක හරිම ලස්සනට හදලා තිබුණා. මට හරි සන්තෝෂයි. නමුත් මම ඒ රාත්‍රී වෙලාවක මම ගියේ මම හරියට හොඳට දැක්කා ලයිට් එක. නමුත් මම ඊට පහුවෙන්ද උදේ එනකොට හැම බස් කන්ඩක්ටර් කෙනෙක්ම හැම බස් ඩ්‍රයිවර් කෙනෙක්ම ඒගොල්ලන්ගේ තැන බුලත් කෙල ගහනවා වතුර වලින් අත හොදනවා කාපුවා විසි කරනවා. මට හරි දුක හිතුණා. මම නැවතිලා බලාගෙන හිටියා ඒගොල්ලන් දිහා. මට කතා කරන්න බයයි. ඒගොල්ලෝ තමුසෙට මොකද කියලා ඇහුවොත් මට ලැජ්ජයි. ඒක නිසා මම කට පියාගෙන ආවිලා මම හරිම කලකිරීමකින් ආවේ මේ මිනිසුන්ට මේක පිරිසුදුව තියාගන්න බැරි ඇයි කියලා. හොඳයි. හරියටතර හරිත මහත්මයා වගේ අර හොඳ නායකත්වයක් හොඳ විනයගරුක විදිහක් හැදෙනකොට රට හැදෙනවා. දැන් මෙච්චර කාලයක් උනේ මහ කකුලුව ඇදේට යනකොට පොඩි උණුත් ඇදේට ගිය එක උනේ. දැන් මහ කකුලුව යන විදිහ තමයි මේ කට්ටියම ගියේ. දැන් හැබැයි ඔය තාම හොඳින් තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අර නාගරික සංවර්ධනය වෙනකොට මිනිස්සු තුළ ඇති වුණා විශ්වාස විනයක්. කොළඹ ඇවිල්ලා කොලයක් දාන්න තත්ත්වයටපත් වුණා. කොලයක් බිම වැටලා තිබ්බත් අහුලන තත්ත්වයටපත් වුණා. එහෙම ඉන්නකොට තමයි එකපාරට මොකද්ද බල පෙරලියක් ඇවිල්ලා අවුරුදු 100ක් විතර ආපස්සට ගියා. නැවත ආපහු ඇදේට යන්න පටන් ගත්තා. ඇදේට ගිය එකක් ක්ලින් කරනවා කියන එක ලේසි නෑ. දැන් කාලෙත් එක්ක හැමදේම හරියයි. හොඳයි අර මේ ටියුඩර් විරසිංහ ආචාර්යතුමනි ඔබ පැහැදිලි කරගෙන ආවම හොඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා. ඊළඟ හොඳ දැක්මක් අවශ්‍යයි කියලා. මේ ගත්ත බලය පාවිච්චි කිරීමේ වැඩපිළිවෙලකුත් අවශ්‍යයි. ඒක හොඳ යාන්ත්‍රණයක් අවශ්‍යයි. මේ ඔබ දකින ඊළඟ වැඩපිළිවෙල මොකක්ද? තිබිය යුත්තේ කොයි වගේ ආකාරයෙන්ද? ඇත්ත වශයෙන්ම සල්පිටි මේ හරිත් කිව්වා වගේ අර විනය සහ ශික්ෂණය කියන එක පුද්ගලයෙකුට වගේම මේ රාජ්‍ය පාලනයටත් ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ වගේ පෙරදිග රටවල් වල තියෙන විශේෂත්වයක් තමයි කිව්වාගේ ඔබ දැන් මෙතන මතක් කළා මේ නායකත්වය. ඒ කියන්නේ නායකත්වය කියන එක ඉතාමත් වැදගත් සාධකයක්. යුරෝපෙට එච්චරම ලෝකවල බලපාන එකක් නෙමෙයි. මොකද පෙරදිග ලෝකයේ මිනිස්සුන්ගේ තියෙන එක විශේෂත්වයක් තමයි. ඒක දුර්වලකමකුත් නෙමෙයි, ඒක වාසියකුත් නෙමෙයි. මේ ස්වයං සංවිධානය වීමේ හැකියාව අඩුවක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ විදිහ. ඒක චීනය, ඉන්දියාව අපි වලට එහෙමයක් තියෙනවා. ඒ හින්දා අන්න ඒ තර්කයේම මතුවෙන දේ තමයි මේගොල්ලන්ට ඕන යම්කිසි මඟ පෙන්වීමක් හා ඔබ වගේ දැක්මක් තියෙන නායකත්වයක් අවශ්‍යයි. ඒකට නායකත්වය නිවැරදි වෙනකොට, නායකත්වය ශක්තිමත් වෙනකොට, නායකත්වය ශික්ෂිත වෙනකොට, නායකත්වය විනයදර වෙනකොට ජනතාව ඒ පස්සෙන් යනවා. අන්න එහෙමයි වෙන්නේ. අනිත් පැත්තට කොට අනිත් පැත්තෙද මේක නියමයක් ඇත්ත වශයෙන් බැලුවාම. දැන් ලංකාවේ ඉතිහාසය බලුවම මේක අපිට උන්තන ඔප්පු කරන්න පුළුවන්. අනුරාධපුර යුගය ආරම්භ බැලුවොත් අපිට අපේ රාජ්‍යවල අපේ ඉතිහාසයේ ප්‍රබල රාජ්‍ය නායකයෙක් හිටපු හැම යුගයකම ජනතාව ශාස්ත්‍රීයයෙන් සෞභාග්‍යයෙන් සාමයෙන් ජීවත් වුණා. කොයි වෙලාවෙද රාජ්‍ය නායකයා දුර්වල වුණේ? කොයි වෙලාවෙ රාජ්‍ය දේශීය හෝ විදේශීය බලපෑම් නිසා අඩපණ වුණේ? රටේ ජනතාව අභාගයටපත් වුණා. මේක මුළු ඉතිහාසයේ පුරාම කියතුම නියමයක් ඇත්තවද. මේ නිසා අර ඔබ කිව්වාගේ පහුගිය කාලේ දැන් අර බස් ටිකට් එකක්වත් එළිය දාන්නේ නැත්තේ ඒක අහුලන්න තිබිච්ච ශික්ෂණයක් තිබිච්ච පුද්ගලයින්ට මොකද වුනේ? පහුගිය දශක කිහිපය ඇතුලේ. මොනේ මොකද ඒගොල්ලෝ වෙතෙක් කළ අනුගමනය කරපු වටිනාකම් වැලියුස් සහ අයිඩියාස් පරමාදක්ෂ පද්ධති වෙනස් වුණා. අලුත් අදහස් අලුත් පරමාදක්ෂ සහ අලුත් වටිනාකම් ආවා.
කලින් තිබිච්චවට කලින් තිබුණේව තමයි අපේ දේශීයත්වය ඊළඟට ගියාම යම්කිසි ආකාරයකට මානවවාදී ගතිය ඒ තිරුද දැන් ඒවා මාරු වුණා මේ පහුගිය අවුරුදු 43 වෙළඳ වටිනාකම් වල. ඒතර වෙළඳ වටිනාකම් තමයි ඉතාලම තීරණාත්මක. වෙළඳ වටිනාකම් තීරණය මුදල මත ඇත්ත වශයෙන්. එතකොට ඒ අනුව දැන් රට ගැන නෙමෙයි කල්පනා තියෙන්නේ. එයාට එයා කරන කාර්යයෙන් කීයක් හොයන්න පුළුවන්ද කියන එකයි. ඒ හොයන්න පුළුවන් එකට එයා ඒක කරන තැන ඉන්න ඒ පද්ධතිය 7-5 තුට්ටුවකට වැදගත් වෙන්නේ. එයාට ඕනේ මොකක් හරි කරලා අර ගාන හොයාගන්න ඕනේ. දැන් බස් එකේ එලවගෙන යනවා. පුදුම වේගෙන ඔය පේන්නද කොච්චර දුර. ඒ වෙන්නේ මොකද? එයා හමාගෙන යන්නේ මනුෂ්‍යත්වයේ මේ වටිනාකම මේ තියෙන. එයා හැර වෙනද වටිනාකම හමාගෙන යන්නේ. ඒ කියන්නේ මේ නව මුල්‍ය ලිබරල් වාදී කියනකො අදහස් මේ එකක් මේ පුළුල් අර්ථයෙන් ගත්තොත් ඇත්ත වශයෙන්ම පොඩි තැනත් ඒක තියෙන. ඒ කියන්නේ මම නිතරම කියන්නේ කහිරේ මැරෙන මනුස්සයා මැරෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ඒ මනුස්සයාගේ තියෙන එක යම්කිසි දුර්ලභමක් හින්දා නෙමෙයි ඇත්ත වශයෙන්ම මේක ගැඹුරින් විශ්ලේෂණය කරන ගියම ඒක නව මුල්‍ය ලිබරල් වාදී ප්‍රතිපලයි. මොකද මිනිහා කහිරුණ ගම කරන්නේ සිහියෙන් නෙමෙයි. වාහනේ ලෝගෙන එක්කන්නේ සිහියෙන් නෙමෙයි. අනිත් එක්කන පරයන ඉතින් දැක්කම පාන උඩුනේ. එහෙම යන්නේ මේ ඒ කියන්නේ මරණය පවා නිකන් ඒක පවා අද ඒකත් අර වෙළඳ පොලේ වටිනාකම ධර්ම එකක් බවට පත් කරලා තියෙන්නේ. මෙන්න මේක වෙනස් කරන්න. මෙන්න මේක වෙනස් කිරීමේ දර්ශනයක් අවශ්‍යයි. හොඳයි. තව හැමතුමක් ලැබෙනවා ඔබට ආයිබෝවන්. වන්ද ප්‍රදේශනක් වේවා. වතරවලින් කතා කරන්නේ අපේ ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපිට ඒගොල්ලෝ දෙන්නේ පහළම අපේ ශ්‍රී ලංකා භූමියට. ඉතින් අරක්කෝ අරවා මේවා ජාවාර නැති කරන තරමට අපි ජනාධිපතිතුමා පළමුවෙන්ම ඉන්නවා. ඒ වගේම මම ජනාධිපතිතුමාට ගරු අගමැතිතුමාගෙන් හිතින්නේ මහා තැන් වල අල්ලනවා වගේම මේ අතුරු පාරවල වල ඉන්නවා කුඩු ගහන ළමයි ගෙවල් වල පස්සේ පුරු කරනවා. අවස් වෙනකොට හරියට මේ පොලිමේ දිගේ ඉන්නවා. අන්න ඒවත් ගරු ජනාධිපතිතුමනි ඔබතුමාත් අගමැතිතුමනි අතුරු පාරවල වලට දාලා එම මත්සන් ගෙවල් වටල්ව අල්ලලා ඒවා නිදහස් කරලා දෙන්න කියලා අපි ඉල්ලා හිටින්නේ දරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් නිවන් ඉක්මනට සත්‍ය ධෛර්යයෙන් කරගෙන යන්න මේ අපේ ආණ්ඩුව පාලනය කරගෙන යන රට ජාතිය දරුවන් ඔය ආරක්ෂා කරගන්න දැන් ඉස්සර වගේ නෙමෙයි අපිට පාරක බහලා යන්න පුළුවන්. බස් එකේ යන්න පුළුවන්, කාන්තාවකට යන්න පුළුවන්, ගෑනු දරුවෙකුට යන්න පුළුවන්. පිරිමින්ගෙන් ඉරිහැර අවහිර වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පිළිසිද්දෙන් ඒවා පහව ගියා. ඒ වගේම මම තව වාරයක් ඉල්ලා හිටින්නේ මේ අතුරු පාරවල වල තියෙන කසිපු ගංජායි ඉවර කරන්න. දැන් මේ පාරවල වල අනිවාර්යයෙන්ම ගෙවල් වල ඉන්න බෑ. හවස් වෙනකොට කෑබ් ගහගෙන බයික් පදගෙන යනවා. ඒවා අල්ලන්න කියලා මම කියලා දරු ජනාධිපතිතුමන් අගමැතිතුමාට දෙවි දෙන්නෙක් අපිට පහළ වෙලා ඉන්නවා. ඒ දෙවිගොල්ලෝ ආරක්ෂා කරනවා. අපිත් ආරක්ෂා කරන්න කියලා ඉල්ලලා. හොඳයි බොහොම ස්තුතියි. අර ලොකු බංකර් වලට එකපාර මෝටාර් ගැහුවාම මේ පොඩි දේවල් ඉබේටම විනාශ වෙනවා. දැන් මේ දවස්වල ටිකක් ඔය ලොකු බංකර් එහෙම මේ ගැලවිලා යන සයිස් තියෙනවා. දැන් සර්විටි මම පොඩක් වචනේ. දැන් අපි කලින් කිව්වේ නායකත් දැන් අපි අසන්නීය අපි දැක්කේ මේ මොකක්ද කිව්වේ කතාවේ තියෙන්නේ නායකත් විශ්වාසයෙන් එතන තියෙන්නේ. මේක ප්‍රතික්ෂේප කරන්න බෑ අපිට. මේ හැමදේම කියන්නේ ජනාධිපතිතුමාට දැන්. අර ඒක තමයි අපේ ලොජික් එක ඒකයි. ඔව්. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක මෙතෙක්කල් තේරුම් ගත්තේ නැහැ. මොකද අපි බටහිර ආකෘතියක් ගෙනල්ලා නිදහස තියෙන හැම වෙලෙම බුද්ධිමත් හිතන්න පුළුවන් තීන්දුව කරන ඡන්දේදාය කියලා. එහෙම වුණාද? එහෙම වුණේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. යුරෝපේ දැන් ඒ ආකෘතිය යුරෝපේ බිඳවටුණා. මම කියන කලින් පැහැදිලි කරා. අන්න ජනතාවගේ මත වෙනවද? නෑ අතහතාවර්ත් මහත්මයා මිනිස්සු දැන් පොලිසියට යනවට වැඩිය කැමති ජනාධිපති මන්ත්‍රියට කියලා ජනාධිපතිතුමාට කියනවා. එහෙම තත්ත්වයක් ඇති වෙනවා. තත්ත්වයක් කියලා හිටියේ. ඔය අනික තව කේජාවයක් තියෙනවා මේ අපේ රටේ මේ විනාශ සියු තව තැනක් තමයි මේ අපොස සාමාන්‍ය බෙල සමත් වෙලා ත්‍රිවිල් එක කරන් පාට බහිනු. මේක තමයි එක සංස්කෘතියක්. මේක මේ ළමයින්ට යන තා පාරවල් තියෙනවා. ඒ පාරවල් පෙන්නලා දෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ තව කේජාවයක්. මොකද මේක ලංකාවට ඔරොත්තු දෙන තරමට මේ ත්‍රිවිල් රත පාට වැටෙනවා. විශාල වෙන්නේ. හැමදාම බලන්නේ මොකද එලීස් මේක කීයක හම්බ ගත්තා. ඒක තමයි කතන්දරේ. ඉතින් මෙන්න මේවට යම් වැඩපිළිවෙල එන්න අවශ්‍ය වෙනවා. ඒවර හරිය කිව්වේ පිළිල. 2.69 54 යනුවක 6.5 කතන ඔබ වෙනුවෙන් විවෘතයි. වෙලාව දැන් 8යි විනාඩි 52යි. ප්‍රිය ශ්‍රාවකයනේ සාරප්‍රභාගිර සමග ඔබ දැන් අපි මේ ප්‍රාර්ථනා කළේ හුඟ දෙනෙක් පහුගිය ජනාධිපතිවරණයේදී කළපු ප්‍රාර්ථනාවම තමයි.
ඒ කියන්නේ දේශපාලන වශයෙන් තියෙන පිළිල ලං කරගන්නේ නැතිව හොඳ ශක්තිමත් ස්වාධීන රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා තියෙන බලාපොරොත්තුවම තමයි. ඒක නොවැම්බර් 16 වෙනිදා වෙනකොට ජනාධිපතිවරණදී මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයටම හොඳ සිංහල බෞද්ධ පදනමක් රටේ හැදෙනවා. ඒ පදනමත් එක්කම ඊළඟට පරිවර්තනය වෙනවා රටේ මේ පදනම ශක්තිමත් වීම සඳහා අවශ්‍ය කරන තව ඊළඟ සෙසු ඡන්ද සංඛ්‍යාවකුත් මෙවර මැතිවරණයේදී හරිත් මහත්මයා අපි දකිනවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි කර්නල් රත්නප්‍රිය. කර්නල් රත්නප්‍රියට උතුරේ දෙන්නේ දෙමළ ඡන්ද ටික. දෙමළ මිනිස්සු තමයි ඔහු පාර්ලිමේන්තුවට යවන්නේ. මෙවර මේ ඡන්දයේදී අපිට දකින්න තියෙන එක විශ්ලේෂණයක් තමයි ජාතික වශයෙන් සහ සියලු ජාතීන් වශයෙන් එක තැනකට ගොනු වෙලා රට කියන හැඟීම ඇතුලේ ජීවත් වෙච්ච පුරවැසි ඡන්දයක් මෙතන තියෙනවා. ඒක ඔබ දකින්නේ කොහොමද? දැන් මේ අපි කර්නල් රත්නප්‍රිය මහත්මයා යාගේ සේවය අවසන් වෙනකොට ඒ යාප මිනිස්සු අඬනවා. ඒ අඬන්නේ ජාතිකත්වයේ පදනම් කරන්නේ මේ මනුස්සකම් පදනම් කරන්නේ. ඒ එතුමා ජයග්‍රහණය කරන්නේත් ඒ මනුස්සකම් පදනම්. ඔන්න උතන්ට තමයි අපි යන්න ඕන. ඒකට මේ ඊළඟ දේ තමයි දැන් අපිට එහෙම අලුත් මූණු කිහිපයක් ඇවිල්ලා තිනවා. පරණ මේකත් තේරුම් ගන්න සත්‍යද කියන්නේ අපිට දැන් සමහරු එපා වෙලා තියෙනවා මේ ජනතාවට. ඒ එපා වීම තුල තමයි මේ අලුත් මූණු නිකනුත් නෙමෙයි උඩටම ඇවිල්ලා තින්නේ. නිකන් අර වල්ගෙන් එරිලා නෙමෙයි. මේ මූණු උඩටම අරන් තින්නේ. ඇයි එහෙම කරේ කියන එකත් මේ අනිත් නියෝජිත තේරුම් ගන්න හිතන්න ඕන. සමහරු ගෙදරම ඇවිල්ලා තිනවා. ඇයි ගෙදර ඇවිල්ලා? එතකොට විශාල දැන් කියන්නේ මේ දැන් අපි මේ පහුගිය කාලේ දැක්කා මේ දැන් සමහර කතා කරන්නේ මේ නැවත ඉපදලා වගේනේ. දැන් උදාහරණයකට හම්බන්තොට වරාය අතොස්ස විකුණන්න අතොස්ස මිනිස්සු අද මේ ඉන්දියාවට මේ ජැටිය දෙනෙකුට විරුද්ධව අද බහින්නේ. ඒගොල්ලෝ මෙතකොට මේ අර විකුණන්දි කොහෙද මේ මිනිස්සු හිටියේ. දැන් මෙන්න මෙහෙම දේශපාලනයක් තමයි මේ කුහක දේශපාලන අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේවා මිනිස්සු මේවා නිකන් මිනිස්සු බලන් ඉන්න මේවා. මේවා දිහා හොඳට බලන් ඉඳලා තමයි මිනිස්සු මේ තීන්දුව ගන්නෙ. ඊළඟ දේ තමයි අපිට මේ ඡන්දේ දීලා අතපීද ගන්න බෑ මිනිස්සු. මේ ඡන්දේ දීලා අතපීද ඉන්නේ බලන් හිටියොත් අපි ආයේ ඓතිහාසික වැරදි මායි කර ගන්නවා. යම් මේ රජයේ වැරදි මාත යනවා නම් ඒවා නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් අපි මිනිස්සු පෙන්නගෙන ඉන්නවන. මම කියන්නේ මෙතන මොනවා උදාහරණයකට මේ රජයට ඉහළටම දැනුම් දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න වෙනවා. මෙන්න සර් මෙතන මෙහෙම දෙයක් වෙනවා. ඒක රජයේ සේවය වෙන්න පුළුවන්. රජයේ සේවය දැන් ගෝඨාභය මහත්මයා පුද්ගලිකව ගිහිල්ලා මේ ඩෙන්ටි කාඩ් ඔෆිස් එකේ પાස්පෝර්ට් මේවා ක්‍රමවේද සකස් කරලා මේ මිනිස්සු රස්තියාදු කරගෙන නවත්තන්න. ඒ තැන් කීපයක් විතරයි. අනිත් තැන් වලත් මේ දේ මොකද මේ රජයේ සේවයෙන් කරලා සමහරට මනුස්සකම උගන්වන්න ඕන අවස්ථා තියෙනවා. මොකද අන්තිම දුප්පත් මිනිස්සු එන්නේ දුක් විඳගෙන එන්නේ. ඒක මුළු දවසම ගත කරලා තමන්ගේ දේ කරගන්න බැර නම් ඒ රාජ්‍යසින් වැඩක් නැහැ. ඉතින් මෙන්න මේවට ලියුමක් එන්න සුමාන ගණන් යනවනම් ඒ ආපු ලියුමට උත්තර ලැබෙන්නේ නැත්තම් ඉතින් මෙන්න මේවා පවා මේ මොකද මේවා හරිය ක්‍රියාත්මක නොවුනහම ඒ කලකිරීම වැටෙන්නේ රජයට. ඒ දඬුවම ලැබෙන්නේ රජයට. ඉතින් රජයේ මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. එමතුම් දෙකක් ලැබෙනවා ඔබට ආයිබෝවන්. ආයිබෝවන් මහත්මයා මම කතා කරන්නේ කුට්ටාවේ ඉඳලා මම විශ්‍රාමික කාන්තාවක් මම මේ මහත්මයාලකින් ඉල්ලීමක් කරන්න කතා කරේ. ඒ ඉල්ලීම මහත්මයාලට කරන්න පුළුවන්ද ගැළපෙනවද මට තීරුමක් නැහැ. මම මේ කියන්නේ මහත්මයා මේ අපේ ශබ්ද දූෂණය අපි මේ අලුත් ආණ්ඩුවෙන්වත් මහත්මයාලා රටේ වගකිය යුතු අය විදිහට මේ ශබ්ද දූෂණය ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා අපේ රජයට යොමු කරන්න පුළුවන්ද කියලා මහත්මයා දැන් ඔන්න උදේ පාන්දර අපි දැන් වැඩි හිටි වෙලා වයස වෙලා අපිට ගෙදර විවේකයෙන් පොඩ්ඩක් හාන්සි වෙන්න ඕනේ පොතක් බලන්න ඕනේ බණ පොතක් බලන්න ඕනේ භාවනාවක් කරන්න ඕනේ ඒ කිසිම දෙයක් අපේ පෞද්ගලික ජීවිතය අපිට කරගන්න බැරි තත්ත්වයක් අද තත්ත්වය උදා වෙලා තියෙනවා. හේතුව එක විශේෂම හේතුව මේ සංචාරක විලෙන්දු හින්දා. ඉතින් මහත්මයා උදේ පාන්දර බේකරියෙන් පටන් ගත්තාම නොනවත්වාම යන චෝම්පාන් මහත්මා වරු ඉන්නවා. ඉතින් එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් යනවා. ඊට පස්සේ ඔන්න ඒක ඉවර වෙනකොට මම හොඳ බෞද්ධ උපාසිකාවක්. මම පොයට සිල් ගන්න
හැකි විදියට පන්සිල් වගේ කෙනෙක් නිග්‍රහ කරන්න වන්නේ මේ. නමුත් ඊළඟට මං ඉන්න තැන අවට ළඟ පන්සල් කීපයක් තියෙනවා. මේක මට විතරක් නෙවෙයි මුළු රටේම පොදු බහුතරයකට තියෙන ප්‍රශ්නයක්. ඊළඟට පන්සල් වල ලවුඩ් ස්පීකර් දාලා ළමයි පොත් අතට අරගෙන පාඩම් කරන්න ලෑස්ති වෙනකොටම ඔන්න ලවුඩ් ස්පීකර් වලින් පිරිත් යනවා. ඉතින් අපි හොඳයි මහත්මිය බොහොම ස්තුතියි. ලවුඩ් ස්පීකර් වලින් පිරිත් දාන එකට ඊට වැඩිය සමහර තැන්වල කතා වෙච්ච වෙලාවේදී මිනිසුන්ට ලවුඩ් ස්පීකර් වලින් පිරිත් ඕනුනේ කොරෝනා ආවට පස්සේ. ඒ ඇත්ත තත්ත්වෙත් ඔබතුමීලා තේරුම් ගන්න ඕනේ. මොකද මේ ලවුඩ් ස්පීකරෙන් පිරිත් ඇහෙන්නේ නැති වුනහම කොරෝනා ආවට පස්සේ රතන සූත්‍රය අනේ මුළු රටටම ඇහෙන්න දාන්න කියලා කිව්වෙත් මේ රටේ මිනිස්සුම තමයි. කර්ණිමෙත්ත සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය රටටම ඇහෙන්න ලවුඩ් ස්පීකර් දාලා ප්‍රචාරය කළෙත් මේ බෞද්ධ රාජ්‍යයම තමයි. මිනිසුන් ලෙඩ වෙනකොට පිරිත් මතක් වෙන්නයි, ලෙඩ හොඳ වෙනකොට පිරිත් වලට බයින්ඩයි දෙකක් තියාගන්න බෑ. මොකක් හරි එක තැනක ඉන්න ඕනේ. ශබ්දය වෙනම කතාවක්. නමුත් මේ පැත්තත් කාරුණිකව හිතන්න. මොකද එහෙම තැන්නකටත් අපි එන්නත් එපා. පොඩි කාරුණිකත්වයක් ඒ සම්බන්ධව තියාගන්න. හැබැයි ඉතින් ශබ්ද දූෂණය වගේ දේවල් අපි නොකර සිටිය යුතුයි. හොඳයි ඊළඟ ඇමතුමටත් ඉඩ ආයිබෝවන්. ආයිබෝවන්. මම ලෝලුවකට මේරියම තිලකරත්නත් කොරාල. අතවසේ මටත් ඔය අර උපාසිකා මාතාවක් කියෝ වගේ ඔය අර පිරිත් නම් ඉතාම හොඳයි. මේ ඒ වුණාට ශබ්ද දූෂණය පළවෙනි ශබ්ද දූෂණය තමයි චූම්පාන් ශබ්ද දූෂණය. ඒක ඇහෙනකොට බල්ල උඩු පුරන්න පටන් ගන්නවා. දැන් උඩු පුරන එක අන්තිම නරකයි රටටම. ඉස්සර බල්ලෙක් උඩු බිරුවොත් එහෙම නැත්නම් යාබද. හොඳයි මහත්මයා බොහොම ස්තුතියි. මම දැන් මාතෘකාව තේරුම් ගත්තනම් බොහොම පහසුයි. මොකද අද ශබ්ද දූෂණය ගැනවත් පරිසර සංරක්ෂණය ගැනවත් නෙමෙයි මාතෘකාව මේ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයත් එක්ක යන ගමන. උතුමල්ලගේ ඉල්ලීම් සහ මේ සියල්ල සාධාරණයි. ඒවත් දැන් අද අපි කතා කළා කියලා හෙට එළි වෙනකොට ශබ්ද දූෂණ අතර වෙන්නේ නැහැ. අපි තාම ඉවසීමෙන් ඒ අවශ්‍ය කරන කාර්ය සාධන වාර්තාවක් හදලා අවශ්‍ය තැන් වලට බාර දෙමු. රටේ ඊළඟට සිදුවිය යුතු කාර්යයන් පිළිබඳ දැනුම් දීමක් කරමු. ඉතින් අපි චූම්පාන් වෙනුවෙන් නෙමෙයි අද මේ මාතෘකාව ගන්නත් ඕනේ. ආචාර්ය ටියුඩු විරසිංහ මහත්මයා මිනිස්සුන්ගේ තියෙන විවිධාකාර ඉල්ලීම්. මේ ප්‍රධානතම ඉල්ලීම තමයි මෙදාපාර මැතිවරණ තිබ්බේ දූෂිතව යවන්න එපා. ශබ්ද දූෂණයට වැඩි ප්‍රධානම බලාපොරොත්තු වුණේ මිනිසුන්ට මේ දූෂිත දේශපාලඥයෝ පාර්ලිමේන්තුව යවන්න එපා. කපටි රැළ යවන්න එපා. මේ අදම රැළ පාර්ලිමේන්තුව යවන්න එපා. ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න පුළුවන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුව යවන්න කියන එක තමයි. මේ දූෂිතව ගසා කන අය හොරකම් කරන මිනිස්සු යවන්න එපා කියන එකත්. මිනිස්සුන්ගේ චන්ද්‍ර ප්‍රතිපලයත් එක්ක බලනකොට ඔබ ඒ විශ්ලේෂණය දකින්න කොහොමද? එතවසෙම සල්පිටේ අර අපේ අසන්නන් දෙන්න කිව්ව එකත් පොඩි අදහසක් කියනවනේ. දැන් අපි කියන අපේ මේ ඉදිරිමේ රජයේ වැඩපිළිවෙල අතර සමස්ත ජාතික සංවර්ධන පිළිබඳ සංකල්පයක් අවශ්‍යයිනේ, ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒතර ඒකෙදි දැන් ඔය ශබ්ද දූෂණ විතර නෙමෙයි දැන් විශාල ප්‍රශ්නයක් තමයි අපි කාටවත් දැනෙන්නේ නැති. නමුත් අපි හුඟක් වෙලාවට පීඩා විඳින එකක් තමයි මේ දෘශ්‍ය දූෂණය කියන එක. විෂුවල් එකත් එක්ක ඇති වෙන දූෂණ සාතම් අති විශාල. ඒතර මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා මිනිසුන්ගේ පරිභෝජන සහ ආර්ථික රටාවත් එක්ක ඇත්ත වශයෙන්ම. ඒතර ඒවා ප්‍රතිසංස්කරණය නොකර ඒ තැන් වලට අපිට එන්න බෑ ඇත්ත වශයෙන්ම. ඒතකොට ඒක මේ කියලා මේ කෑල්ලක නෙමෙයි මේ සමස්ත ක්‍රියාවලියක්ම වෙනස් කිරීම පටන් ගන්න ඕන ඇත්ත වශයෙන්ම මේ ක්‍රියාවලියත් එක්ක. ඒතකොට එහෙමද දැන් අපි ඔහොම ආගෙන ගියොත් එක ප්‍රශ්න කියන්න බෑ. ඔහොම ටිකට මුනේ ඇත්ත වශයෙන්ම. දැන් ඔහොම වුණාම ඒවට පැලස්තර ගන්න හරියන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. ගේ ඉස්සරහ කුණු දානවා කියයි. ගේ ඉස්සරහ කුණු දානවා කියයි. ඒක ඔන්න ඔය. එහෙනම් මේකට ඕනේ අපි කියන්නේ අර හෝලිස්ටික්. එහෙම නැත්නම් සාකල්‍යමය ප්‍රවේශයක් ඕනේ මේ ප්‍රශ්න වලට. ඒ කියන්නේ ඒක නිකන් හුදු ආර්ථික විතරක්වත් එහෙම සමාජ දේශපාලන විතර නෙමෙයි. ඒ සියලුම මානවීය සංවර්ධනයට බලපාන සියලු සාධක ඒකේ සමස්තයක් විතර ගත්ත ප්‍රවේශයකින් තමයි මේක එන්න ඕනේ. ඒතර ඒකේදී අර ඔබ කිව්වා වගේ දැන් ඔය මේ දූෂිතයෝ ඊළඟට හොරමැර කරන කට්ටිය විවිධාකාරයේ මේ ඔය පොඩි දූෂිත නෙමෙයි මේ මහා පරිමාණ දූෂණ රාජ්‍ය පරිමාණයේ දේවල් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒවා යුගකාරක මේ දූෂණ වංචා. ඒතර මෙන්න මේවත් ගැටගහිලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම අපි කලින් කිව්වා ආර්ථික ක්‍රියාවලියත් එක්කම. ඒතර ආර්ථික මොඩලේ වෙනස් කිරීමත් එක්ක තමයි මේක සිදු වෙන්න ඕනේ. සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමත් එක්ක සිදු වෙන්න ඕනේ. මොකද අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේම අවියෝජනීය කොටසක් තමයි දූෂණය වංචාව කියන මහ බැංකුව කඩා ගැනීම. ඉතින් ඒ ආර්ථික ක්‍රියාවලිය මේක කොටසක් විදිහට තියෙන්නේ නැත්නම් ඒක ලෝකෙත් සිදු වෙන ඒ ක්‍රියාවලිය විදිහටම. ඒතොර ඒ මොඩලෙත් පවත්තගෙන අර වංචා දූෂණය කරන්නේ. මොකද ඒ අය බලෙන් ඉහළට යන්න ඒගොල්ලන් දූෂණය කිරීමේ හැකියාව වැඩි වෙනවා නැත්නම්. එහෙම නෙවෙන්නේ. බල දුරවල ඉහළට යන්න ඒකයි වෙන්නේ. මෙන්න මේක අර ඔබ කිව්වාගේ මේ අලුත් පාලනයෙන් අදහස් කරනවා මෙන්න මේකට අවශ්‍ය කරන අර ඉතලා මේ හරිත් කිව්වාගේ මේ
මේ බලය ගත්ත අය දැන් බලය ගත්ත අය හා බලය දුන්න ජනතාව අතර යම්කිසි ආකාරයක එකිනෙකට සම්බන්ධ කරන යන්ත්‍රණයක් අවශ්‍යයි. මෙකැනිසම් එක එහෙම නැත්නම් ඔය වගේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මෙන්න මේ ක්‍රමවේදය සකස් කරන්න ඕනේ. ඒ ක්‍රමවේදය තුල අපිට විනිවිද පේන්න ඕනේ මේ ක්‍රියාවලිය මේ රාජ්‍ය ක්‍රියාවලිය. මෙන්න මේ ඒතකොට අන්න ඒක තුල තමයි මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. එතකොට ඒක අර ආර්ථික මොඩලේ වෙනස් වීමත් අපි ආර්ථික මොඩල ගැන සාකච්ඡා කළේ නෑ මෙතන. නමුත් ඒ ආර්ථික මොඩලේ වෙනස් වීමත් එක්කම සමාජ සංවර්ධනයේ සංකල්ප වෙනස් වීමත් එක්කම ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙනස් වෙන්න තියෙන ඒවා තමයි අපි අසන්නම් කියන සෙසු අර ප්‍රශ්න අවශේෂ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම මූලික ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතුව ඒ කියන්නේ එක ප්‍රශ්න තුනක් මම දකින්නවා අපි කිව්වා. එකක් තමයි අපේ නිදහසෙන් පස්සේ අපිට බැරිුණා අපිට ගැලපෙන රාජ්‍ය ව්‍යුහය ගොඩනගා ගන්න. ඒත් ඒකත් එක්ක කොච්චර දේවල් සම්බන්ධද? ඒ රාජ්‍ය ව්‍යුහත් එක්ක ගොඩක් දේවල් සම්බන්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම සංශෝධනය කරන විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ අර මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයි. ඒකත් එක්ක විවිධ අර 105% මේ හින්දා රාජ්‍ය ස්ථාවර ආණ්ඩුව කඩගන්න බෑ. ඒකින්ද වංචාව දූෂණය වෙනවා. ඒක කප්පන් දෙන්න ඕනේ ගන්න කෝටි ගණන් දෙන්න ඕනේ. මෙන්න වෙලපොළ ගොඩනගෙන හැටි. මේ ඔක්කොම එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පැත්තේ ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ඒක අපිට ගැලපෙන බොහොම ප්‍රබලවද මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනස්ව ලාංකීය සමාජයට ගැලපෙන මේ පශ්චාත් ගෝලීය යුගයේ කලාපීකරණය ස්වදේශීකරණය වේගී සිදුවෙන ක්‍රමයකට ගැලපෙන ආකාරයේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට යන්න ඕනේ නැත්නම් මේක ඊළඟට අපිට ගැලපෙන සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ගොඩනගා ගන්න ඕනේ. අන්න ඒක තමයි මම කිව්වේ. ඒ ආර්ථික වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් එකක් නෙමෙයි. නිර්යාත කේන්ද්‍රීය ආර්ථිකයක් නෙමෙයි. ඒක අංගිසි පුත්තපතේකට පාවිච්චි කරලා කමක් නැහැ. හැබැයි අපිට ඒකීය ජනතා කේන්ද්‍රීය ඒකීය ආර්ථික සංකීර්ණයක්. ඒ කියන්නේ ඔක්කොම කාර්මික, වාණිජ, කෘෂිකාර්මික, සේවා මේ හැම එකක්ම කිනකට සම්බන්ධ වෙච්ච රට ඇතුලේ ස්වයං විදිහට පවත්වාගෙන යන්න පුළුවන් ඕනෑම ජාතික ඕනෑම ගෝලීය අර්බුදයක් වෙලා ඉතින් කොරෝනා හතිය මොනවාවත් අපිට පවත්වාගෙන යන්න පුළුවන් මේක. අන්න ඒක තමයි මේ ජනතා ආර්ථික සංකීර්ණයක් කියලා කියන්නේ. අන්න ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඒක තුල આવුත් මිනිහා ශික්ෂණය වෙන්න පටන් ගන්නවා. දැන් අපේ මිනිහා ශික්ෂණය තියෙන වෙනදෙක් විදිහට. ඒකින්ද ඔහු හැම වෙලේම බලන්න ටික රවට්ටන්න. දැන් විශ්වවිද්‍යාල උගන්වනවා මාකටිං කියලා, මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ රැවට්ටීමේ විදිහ. මොකද මිනිස්සු වැඩි වෙලෙන්දන්ට තමයි ඔක්කොම පාරමල් හදලා තියෙන්නේ. වෙලඳාම එකම ක්‍රමෙ නෙමෙයි මනුස්ස වර්ගයේ පැවැත්ම. පහුගිය කාලේ එකයි පත් උනේ. දේශපාලන ක්‍රම වලින් ඔක්කොගෙම වෙලඳාම තමයි එකම ක්‍රමෙ වඩ දැක්කේ. අර නව ලිබරල් ආයතන. වෙලඳාම එක පැත්තක් විතරයි මනුස්සෙන්නේ. මනුස්ස මානවවාදී පැත්තක් තියෙනවා, අධ්‍යාත්මික පැත්තක් තියෙනවා සමාජේ. අන්න ඒවා වර්ධනයේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි. හොඳයි. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. හොඳ දැක්මක් ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් යාන්ත්‍රණයක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. පොඩි පැලැස්තර නෙමෙයි. මේ මෙච්චර කාලයක් කළේ අපි පැලැස්තර දාපු එක දැන් රටේ හොඳ මේ විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නැගිලා තියෙනවා. එහෙට මෙහෙට වෙනන ආණ්ඩුවක් නෙමෙයි, හොඳ ස්ථාවර ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ඒකෙන් රට බලාපොරොත්තු වෙන ඊළඟ පියවර උදා වෙයි කියන අදිෂ්ඨානය අරමුණ මේ රටේ පුරවැසියා සතුව තියෙනවා. එමනම් අපි සමගින් සමුගන්නවා. ස්තුතිවන්ත වෙනවා ආචාර්ය ටුඩ වීරසිංහ මහත්මයාටත්, ඒ වගේම මාධ්‍යවේදී හරිත් ගුණවර්ධන මහත්මයාටත්. හරිත් මහත්මයා ඔබ ගීතයක් තෝරගත්ත. ඒ ගීතේට වචනයක් එක් කරමින් අපිට සමුගන්න පුළුවන්. මේ ගීතේ ප්‍රථම සහ එකම මේ පටිගත කිරීමේ ගොනුළු සංස්ථාවේ අපි එක මේ අවස්ථාවේ ඇසිය යුතු ගීතයක් කියලා මම හිතනවා ඒක. හොඳයි. පද්මශ්‍රී පණ්ඩිත් ගුරු අමරදේවයන්ගේ මේ ගීතය සමගින් අපි මේ වැඩසටහනේ මාවට පද රචනයේ මහගම්සේකරගේ සේකරන්ගේ පදරැල නලින් පෙරේරා නිෂ්පාදන සහාය මම සම්පත් සල්පිරිකෝරාට. ගීතෙන් පසු යලිත් ජ්‍යෙෂ්ඨ නිවේදක වසන්ත රෝහණ. පුතු ඉපදුණු මේ පොළොවේ උරුමය පුතුටයි, ඒ පොළොවේ තෙද ඔද ගුණ පුතු හට පිහිටයි. විහාර මහමැණිවරු ඉපදුණු පොළොවයි, මද්දුම වණ්ඩාර පුතුන් ඉපදුණු පොළොවයි. වීර පුතුන් ඉපදුණු පොළොවයි, ඒ පොළොවේ තෙද මොද ගුණ පුතු හට පිහිටයි. මහසෑ රන් කොට මුනුනේ ගනරන් කිරණයි, සිරිමා බොමෙද සිවනු සිදුලරු පවනයි, දලදා
හිමි රැඳි විමනේ බුදුරැස් දහරයි හැමදා හැම දුක් දුරලා උපදිත සනහයි සතර අතින් මුහුද නැගී පවුරු සදාලයි දිරල පිටින් මුතු මතු යසස උදාවේ පොළොව පලා මිනිරුවනින් ඉතුරු ගලායේ පොළොව එවන් උතුරුමෙන් ලැබුව නිදානයි උතු ඉපදුණු මේ පොළොවේ උරුමය උතුටයි ඒ පොළොවේ තෙද හොද ගුණ උතුහට පිහිටයි විහාර මහමැණිවරු ඉපදුණු පොළොවයි මත්තුම බණ්ඩාර පුතුන් ඉපදුණු පොළොවයි වීර මවුන් වීර පුතුන් ඉපදුණු පොළොවයි ඒ පොළොවේ තෙද හොද ගුණ උතුහට පිහිටයි